නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, අද චුට්ටක් අපි දෙවිවරු ගැන වෙනස් විදිහේ කාරණා චුට්ටක් අපිට වැදගත් ටිකක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ අපි බොහෝ වෙලාවට හිතනවා දෙවියන් ඉන්නේ දිව්‍ය ලෝකවල. බුද්ධ ශාසනය දියුණු කරන්නේ මනුස්ස ලෝකේ අපි. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දෙව්ලොව නෙමෙයි. බුදුවරු පහළ වෙන්නේ මනුලොව. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව තමයි බුද්ධ ශාසනයේ සිව්වනක් ශ්‍රාවකයෝ. දෙවියන් මොනව කරන්නද? ඒ වගේ අපි හිතනවා. මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදුරජාණන් වහන්සේ එක්ක බැඳීම තියෙන දෙවිවරුන්ට. අපි බුදු කෙනෙක්ගේ ජීවිතේ පාරමී පුරණ තැන ඉඳන් ගත්තත්, ඔය ජාතක පොතේ තියෙන සිදුවීම් ගත්තත්, බොහෝ දෙවියන්ගේ මේ බුද්ධ ශාසනයත් එක්ක තියෙන බැඳීම ඔබ දන්නවා. අපි බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා සත්තා දේව මනුස්සාන. උන්වහන්සේ මේ අපිට විතරක් නිවන් මඟ පෙන්නපු ගුරුවරයෙක් නෙමෙයි. දෙව් මිනිස්සුන්ගේම ශාස්තෘන් වහන්සේ. දෙවියන්ට නිවන් මඟ පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේමයි. අපි චුට්ටක් බුද්ධ චරිතේ චුට්ටක් දෙවියන් සම්බන්ධ වෙන තැන් ටිකක් නිකන් තේරුම් ගමු. ඔබ දන්නවා පාරමී පුරණ බෝසතාණන් වහන්සේලා පාරමී සම්පූර්ණ කරලා කොහෙද උපදින්නේ? තුසිත දෙව්ලොව. ඒ තුසිත දෙව්ලොව දිවියලෝකෙ වැඩඉන්නකොට දෙවියන් තමයි ආරාධනා කරන්න. කාලෝයන්තයේ මහාවීරයන් වහන්සේ ඔබවහන්සේට දැන් කාලයයි. උප්පජ්ජ මාතු පුච්චියක් මිනිස් මවකුසක ගිහින් උපදින්න. සදේවකන් තාරයන්තු බුද්ධස්ව අමතම් පදම්. මේ අමුෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරන්නේ දෙවියන්. ඒ දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි මනුස්ස ලෝකෙ දිහා බලන්නේ. බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් මනුස්ස ලෝකෙ තියෙනවාද? ඔය කාලය, දීපය, දේශේ, කුලේ මව වදිහා බලන්නේ දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ. ඊළඟට ඔය පාරමී පුරණකොට දැන් ඔබ දන්නවා සක්‍ර දෙවියෝ හරියට බෝසතාණන් වහන්සේට පාරමී පුරණකොට දෙවියන් අතරින් පාරමී සම්පූර්ණ කරගන්න හරියට උපකාර කරන. සමහර වෙලාවට වෙස්වලාගෙනනවා. ඇවිල්ල උපකාර කරනවා. දැන් අර අපි දන්නවා පාරමී සම්පූර්ණ කරලා බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක තුසිත දිවිය ලෝක ඉපදුන. සම්පූර්ණයි කියලා හිතාගෙන ඔක්කෝම සම්පූර්ණයි. එක පාරමිතාවක් ඉතුරු වෙලා තිබ්බ. දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටස. සක්‍ර දෙවියන් බැලුව බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද? හැබැයි තව ටිකක් ඉතිරි වෙලා තියෙන. අනිත් ඔක්කොම සම්පූර්ණයි. දාන පාරමිතාවේ කොටසක් ඉතිරි වෙලා. ඒ වෙලේ සක්‍ර දෙවියන්ගේ අගමෙහෙසිකාවරු අතර හිටිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන යනවා බුදුවෙන ආත්මෙ මව් පදවිය ප්‍රාර්ථනා කරන කෙන. සක්‍ර දෙවියන් විධාන කරා. ඔබ මනුස්ස ලෝකෙට ගිහිල්ලා කුසතී දේවිය හැටියට උපදින්න කියව. සක්‍ර දෙවියන්ගෙන් වර 10ක් අරගෙන දෙව්ලොවින් චුත වෙලා මනුලෝටාව. බැලුවත් උසිත දිවිය ලෝකෙ ඉන්නවා කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන යනවා බුදුවෙන ආත්මෙ පිය පදවි ප්‍රාර්ථනා කරන කෙන. සක්‍ර දෙවියන් අන කරා ඔබ මනුලොවට යන්න කිව. සංජීතයෙන් රජ්ජුරුව හැටියට මනුලෝගෙහින් උපදින්න කිව. කලිම මනුස්ස ලෝකෙට ඒ දෙන්න අයිවලා බෝසතාණන් වහන්සේට ආරාධනා කරා ඔබවහන්සේගේ පාරමී අතර දාන පාරමිතාව කොටසක් තාම සම්පූර්ණ නෑ. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලෝට වඩින්න කියෝ. කුසතී දේවියගේ කුස පිරිසිඳ ගන්න කියෝ. එදා බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙනකොට 60,000 මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පාරමී පුරාගෙන හිටපු දෙවිවරු දෙව්ලොවින් චුත වුණා කියලා. ඒ නගරේ බොහෝ අම්මාවරුන්ගේ කුසවල් වල අනිත් දෙවිවරු පිළිසිඳ ගත්තා. ඒ කුසතී දේවියගේ කුසෙන් බිහිවෙච්ච ආත්මය තමයි වෙස්සන්තරාත්මය. 7 වාරයක් මහ පොළොව කම්පා කර කර දන් දුන්නා. ඒ පාරමී පුරණකොට අවසානයේ අර දේවිය දන් දෙන්න ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ තමයි වෙස්වලාගෙන ආවේ. ඊළඟට ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ දහම් පිපාසේ දහම් සොඬ ජාතකේ යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන ඉන්නේ සක්‍ර දෙවියෝ.
පරමත්ත පාරමිතාව පුරුවන්. එතකොට ඒ වගේ දෙවිවරු හරියට උපකාර කරලා තියෙන. දැන් අපි හිතමු තුසිත දෙව්ලොවින් චුත වෙලා මව්කුසට ආපු විදිහ හිතන්න. එදා පින්වන්ත මහාමායා දේවීගේ කුසේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තා. මනුස්ස ලෝකයයි දන්නේ මේ බුදු වෙන කෙනෙක් මේ කුසේ ඉන්න ඒව දන්නේ දරුවෙක් කුසේ ඉන්නවා කියලා දැනගත්තට. හැබැයි සතරවරන් දෙවියන් 4 දෙනාම 4 දිසාවෙම ආරක්ෂාවල් පිහිටෝලා බෝසත් අම්මගේ 4 පැත්තේ මාස 10ම හිටිය කියන. මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්න විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට්‍ර කියන 4වරන් දෙවියන් 4 දෙනා. මනුස්ස ලෝකෙට ආසන්නයෙන් තියෙන ඉහළ දිව්‍ය තලයේ චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ තමයි 4වරන් දෙවියන් 4 දෙනයි. එතකොට බෝසතාණන් වහන්සේ මව්කුසෙන් බිහි වෙනකම්ම මාස 10ම බෝසත් අම්මගේ 4 පැත්තෙන් හිටියේ 4වරන් දෙවියන්. දරුවා බිහි වෙනකොට ඉස්සල්ලාම දරුවා රන් දැලකින් පිළිගන්නේ සක්‍ර දෙවියන්. බෝසත් පුතා ඉස්සල්ලාම අතට ගත්තේ සක්‍ර දෙවියන්. ඊට පස්සේ 4වරන් දෙවියන්ගේ අතට පත් කරලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි අම්මගේ අතට දෙන්නේ. අත්තමනා දේවී හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහෝම සතුටකට පත්තේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා. ඒ වෙලේ තමයි දරුවා අතට ගන්නකොට පුංචි සිරිපතුල පොළොව දිහාට දිගු කරන්න. ඒ නිසා අපිට පේන උන්වහන්සේගේ ජීවිතේ ඉපදිච්ච තැන ඉඳන් ගත්තා. කොච්චරනම් දෙවිවරුන්ගේ සම්බන්ධයක්. දැන් ওই 4 පෙර නිමිති ගැන ගත්තොත් අංගුත්තර නිකාය දේශනාවක සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් 4 පෙර නිමිති පේන සැලැස්වා කියලා. මොන තරම් ආරක්ෂාවල් දාලා තිබ්බත් සුද්ධෝදන රජතුමා උන්වහන්සේ පිටත් වෙන්න පෙර පාරවල් සෝදිසි කෙරෙව්වා. දුක හිතෙන දේවල් හිතට ලොකු දුකක් වේදනාවක් කම්පාවක් ඇතිවෙන දේවල් ඇතිවෙන්න නොවන විදිහට පරිසරය හැදුව. ඒ මොනව කරත් සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් 4 පෙර නිමිති පේන සැලැස්ව. අභිනිස්ක්‍රමණය ගැන හිතා. එදා බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරද්දී චන්න දන්නෙත් නෑන යංකීවට කොහෙ දෙයන්න කියලන. එතක කන්තකාසු පිට නැගලා චන්න ඇමතියත් එක්ක පිටත් වෙලා යනකොට ඒ දේශනාව අටුවාවල විස්තර වෙනවා. ඔය නගරයේ ප්‍රධාන දොරටුව ඒක තියෙනවා අංගුත්තර නිකාය නගර සූත්‍රයේ විස්තර වෙනවා. රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජවරු ගන්න ආරක්ෂිත උපක්‍රම. ඒ නගරේ ප්‍රධානම දොරටුව විශාල තාප්පයක් බැඳගෙන දැම්. ඒවා තිබුණ වෙන වෙනම රාජ්‍යෙන් සොලොස් මහා ජනපද හැටියට තිබුණේ. එතකොට නගරේ ප්‍රධානම නගර භූමිය රජවරු ඉන්න කොටස විශාල ප්‍රාකාරයක් බැඳලා එළියෙන් දියාගලක් හැනලා. ඒ ප්‍රාකාරි ප්‍රධාන දොරටුව සාමාන්‍යක පුද්ගලයකුට දෙන්නෙකුට ඉවර කරන්න බෑ කිය. ඉතා ශක්ති සම්පන්න 100 ගණනක් යොදලා තමයි ඒ දොරටුව විවෘත කරන්න. එතකොට අනිත් වෙලාවට රාත්‍රී කාලට දොරටු වහන ආරක්ෂාවට. බෝසතාණන් වහන්සේ චන්න ඇමතියා සමඟ කන්ත කසුපිට නැගලා ඒ නගරේ දුහාරය ළඟට එනකොට දේවානු භාවින් දොරටුව විවෘත වනා කියල සඳහන්වේ. ඒ දොරටු ඉබේ මැරුණා. උන්වහන්සේ බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදීන් එතර වෙලා කල්පනා කරම් මෙතනින් එහාටමන් තනියම යායුතුයි. දැන් හිතන්න මනුස්සලෝක කවුරුත් දන්නේ. දෙවියන් අහන්සේ පිරිලා ඉතිරිලා සාධකාර දෙනවා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවරු ප්‍රීතිකෝසා කර. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කරා තමන් වහන්සේ දිහා බැලුවා රාජකීය සලු පිළි රාජාවරණ මේ දිගු කෙස් වැටිය. විමුක්තිය කරා යන කෙනෙකුට මේ ජීවිතය නෙමේ හරියන්නේ ශ්‍රමණ ජීවිතය. ඒ වෙලාවේ මගුල් කඩු අරගෙන කෙස් වැටිය අතින් අල්ලලා දෑගුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට මගුල් කඩුවෙන් කෙස් වැටිය කැපුවා කියන. දෑගුලක් කියන අඟල් 2ක වගේ ප්‍රමාණය. එතකොට උන්වහන්සේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනකොට අර හිසේ ඉතිරි දෑගුලක කේශ ධාතුන් වහන්සේලා ඒ මොහොතෙම දක්ෂිනාරුතව කරකැවිලා හිස මත මනාකොට කැරලි සහිතව පිහිටිය කිය. අපි නීලක් බඹර කියල බුදුහාමරන් කේශධාතු ගැන විස්තරවේ. දක්ෂිනාවෘතව කරකැවිලා හිස මත කැරලි විදිහට පිහිට. ආයි පිරිනිවන් පානකං ඒ කේශධාතුන් වහන්සේලා ඊට එහා වැඩීමක් සිද්ධ වුන් නෑකින.
එතකොට උන්වහන්සේගේ දීගු කෙස් හැටිය කපලා රාජ කුමාරයෙක් හැටියට තිබ කෙස් හැටිය කපල අතට ගත්ත. අතේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා මම විමුක්තිය කරා යන ගමන මට ඒ කාන්තයෙන් විමුක්තිය ලැබෙනවන මේ කෙස් පොලොවට නොවැටේවා. අහසි රැඳේවා කියලා කෙස් හැටිය අහසට වීසි කළ. එහෙම ටික අහසට පැනනගල යුදුනක් ඉහළ අහසෙ නතර වෙන. දෙවියන් අතරින් සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවාගෙන බෝසතාණන් වහන්සේගේ කේශධාතු සියල්ල කරඩුවෙන් පිළිගත්තා. දෙවියවරු සාධකාරදිදී දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියන් තමන්ගේ දිවිය මේ ඉරදියෙන් මවනවා 12 යොදුනක් විශාල චෛත්‍යයක් සත්රුවනේ සිළුමිනිස් හැය. ඒ චෛත්‍යය තුළ කේශධාතු තැන්පත් කර. එතකොට බුදු වෙලා නෑතාම. අභිනිස්ක්‍රමණය කරන දවසෙමයි දිවිය ලෝකෙ උන්වහන්සේ වෙනුවෙන් ඉස්සල්ලාම චෛත්‍යයක් මවන්නේ. මනුසලෝකයයි දන්නවත්නෑ. උන්වහන්සේගේ කේශ දහතු තැන්පත් කරලා සිළුමිනිසෑය සක්‍ර දෙවියන් දෙව්ලෝ මවනවා. ඒ වෙලාවෙ කඩුවයි ආභරණ ටිකයි ඒව ගලවල දුන්න චන්න ඇමතියට මේ වරගෙන ඔබ ආපහුයන්. ඇඳගෙන ඉන්න සලු පිළිනං ශ්‍රමණයකුට සුදුසු නෑ කියලා හිතනකොටම පෙර සසරේ කාලයක් තමන්ගේ යාළුව කාශ්‍යප බුද්ධ ශාසනයේ මිත්‍රය ගටීකාර කාශ්‍යප බුදුහාදුරන්ගේ බණහල අනාගාමි වෙලා සුද්ධවාස බඹලව හිටියේ වෙනකොට. මේ ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් මවාගෙන අහසින් ඇවිල්ලා උන්වහන්සේට අටපිරිකර පූජා කර. එතකොට බලන්න උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කරන්නේ කවුද? බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දෙවි කෙනෙක්. ඇඳගෙන හිටිය ගිහිවස්ත්‍ර ඉවත් කරලා අර සිවුරු පිරිකර දරාගත්තා. ගෙහිවස්ත්‍රයුගල අතට අරගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. මම විමුක්තිය කරා යන ගමන මට ඒ කාන්තේ විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා අර ඇඳගෙන හිටිය වස්ත්‍ර අහසට වීසි කරා. ඒ වස්ත්‍රයුගල අහසට වීසි කරනකොට කෙස් වගේ මහසට ඉහලට පැරණැකළ යුදුනක් ඉහළ අහසේ නතර වෙන. අර ගටීකාර බ්‍රහ්ම දෙවියම්ම කරඩුවකින් පිළිගත්තා. පිළි අරගෙන බඹලවට ගිහිල්ලා චෛත්‍යයක් මවනවා. ඒ චෛත්‍යයේ තැන්පත් කළ. ඒ තමයි සලුමිනිසෑයි. සෙළුමිනිසෑයයි සලුමිනිසෑයයි දෙකම දෙව්ලවයි බඹලවයි මවාගෙන දෙව් බමුන් උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරද්දි මනුස්සලෝක මිනිසු දන්නෙත්න. අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කර. ඒ දුස්කරක්‍රියා කරනකොට දෙවිවරු කොච්චර උන්වහන්සේ වටා ඒ දුස්කරක්‍රියා කරද්දී ඒ දිහා බලාගෙන හිටියද කියලා දේශනාවල සඳහන් එක තැනක උන්වහන්සේ ඔය ආහාර වර්ජනය කරලා අන්තිමටම හිතනවා. ආහාර වර්ජනයෙන් විමුක්තිය ලබන්න පුළුවන් නම් අද ඉදම් මං කිසිම ආහාරයක් ගන්නෑ කියලා. ඒ අධිෂ්ඨානය උන්වහන්සේ හිතනකොටම දෙවියම් පෙනීදලා කියනවා මහාවීරයන් වහන්සේ ඔබවහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තන්න එපා කිය. එහෙම නැවැත්තුවොත් අපි ඔබවහන්සේගේ රෝමකූ පාතරින් දිවි ඕජාව ශරීරයට ඇතුල් කරනවා කිය. ඒ මොහොසේ උන්වහන්සේ හිතනවා මම ආහාර ගැනීම නැවැත්තුවත් දෙවියන් ඒ කාන්තින් මේ දේ කරන. එතකොට මගේ අධිෂ්ඨානය බොරුවක් වෙන. ඒ නිසාමම් පාත්‍රයට ලැබෙන දෙයක් පමණක් ආහාර කරගන්නවා කියලා අධිෂ්ඨාන වෙනස් කර. උළගේ හමාගෙන ඇවිල්ල පාත්තරයට වැටෙන කොලයක් ගෙඩියක්. එහෙම දෙයක් විතර දිවාගතියාගත්. බුදුරජාණන් වහන්සේගේ ඒ දුස්කරක්‍රියා කරන කාලෙ ගැන හිතනකොට පුදුමයි. උන්වහන්සේගේ දිවාග පහූත ජීවහ කියලා සඳහන් වෙන මහාපුරුෂ ලක්ෂණ අතර රසනහර 700ක් තියෙනවා කිය. දිවාග පුංචි දෙයක් අබෑටයක් සමහරලාවට ඒ කාලෙ තින මසං ගෙඩියක සමට පුංචි නිකං දංගෙඩියක් වගේ වෙන්න පුළුව. ඒ පොඩි දෙයක් දිවාග තියාගත්තත් සම්පූර්ණ මුළු ශරීරයටම ඒ ශක්තිය පුරාගන්නවා කිය. පහූත ජීව්ව මහාපුරුෂ ලක්ෂණය. එතකොට දැන් හිතන්න දැන් අප හිතම දැන් මිනිස්සු ගැන නිකං හිතන්නක මෙහෙම. කර නම් තියෙන දවසි පුංචි කාලෙම මහාපුරුෂ ලක්ෂණ ගැන ඉගෙනගෙන ඒවා දැනගෙන අර බමුණු 108 දෙනාගෙන් එදා හිටිය ලාබාලම කෙනාන කොන්නන්න. එක ඇගිල්ලක් උත්සල හරියටම කියවන්නේ මහාපුරුෂ ලක්ෂණ බල ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දිහා බලලා මේ කෙනානම් ගිහි ජීවිතය රැඳෙන්නේ. ඒ කාන්තයෙන් බුදු වෙනවාමයි කියව. ඒ කොන්නඥ තමයි අභි නිස්ක්‍රමණය කරා කියලා දැනගත්ත වෙලාවේ ඒ වෙනකොට අනිත් නන්තියන දවසයාපු ගොඩක් අය මැරිලා. ඒ අයගේ දරුවන්ට ගෙහින් කීවා. ඒ තාත්තල කියලා තිබ්බා පුතේ සුද්දෝදන රජතුමාගේ පුට්‍රත්නේ. යම් දවසක ගිහි ජීවිතය අතහැරියොත් ඒ කාන්තයෙන් බුදු වෙනවා.
ඒ වෙනකොට අපි නැතිවෙයි. නොබල ගිහි ජීවිතේ නම් රැඳෙන්න එපා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙයල්ලා කියලා ඒ පියවරු කියලා තිබ්බා. ඒ නිසා ගිහිල්ලා දරුවන්ට කිව්වට ගොඩක් අය ඒ වෙනකොට බැඳිලා එක එක බැඳීම් ඇති කරගෙන 4 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ තමයි වප්ප, බද්දිය, මහානාමස්ස. ඒ 4 දෙනාත් එකතු කරගෙන තමයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට දැන් මේ බුදු වෙනවා කියලා මහා පුරුෂ ලක්ෂණ ගැන බලලා දැනගෙන මේ විශ්වාසයෙන්ම න්යාවි. හැබැයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියා විතරයි බැන බැනා ගියේ නැද්ද? ඔන්න මිනිස්සු. එතකොට උන්වහන්සේ බුදු වෙන දවස හිතන්න. දැන් සම්බුදු තෙමගුල ගැන කතා කරනකොට බුදු කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම දේ බුද්ධත්වයේ. උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන දවසේ මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ. අද බුදු කෙනෙක් පහළ වෙනවා කියලා පහළ වුණා කියලවත් මනුස්ස ලෝකයා දැනගෙන හිටියනේ. එදා උන්වහන්සේ මහ වනාන්තරයේ සොත්තිය බමුණගේ කුසතන මිටියටත් අරගෙන සුජාතාවගේ කිරිපිටු දානෙත් වළඳලා නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ සේවනයේ කුසතන අතුරලා උන්වහන්සේ වැඩ ඉන්නකොට ඉස්සලාම කලබල වුණේ මාර සේනාව. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන උන්වහන්සේට නොයෙක් විදිහට හිරිහැර පීඩා කරන්න මාරය සේනාවත් අරගෙනාව. අවසානයේ උන්වහන්සේ පෙර සසරේ පුරපු පාරමී ධර්ම සිහි කරලා ශ්‍රී හස්තය පොළොවට තියලා දිවුරුව. පාරමී බලේ මහ පොළොව කම්පා වුණා කියලා. දස බිම්බරක් මාර සේනාවත් එක්ක මාරය පලා ගියා. දැන් බුද්ධත්වය ගැන අපි අහලා තියෙනවානේ රාත්‍රී පළවෙනි යාම වෙනකොට උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් හිත 4 වෙනි ධ්‍යානයටම දියුණු කරගත්තා. පළවෙනි යාම වෙනකොට ඉස්සරලාම පෙර ජීවිත දකින නුවණ ඇති කරගත්ත පුබ්බේ නිවාසානුස්සති ඥාන. රාත්‍රී දෙවනි යාමේ චතුෝපාත ඥාන දෙවනි විද්‍යාව පහළ වුණා. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. දැන් අපි බුදු වීමනේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොට දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදුනා කිය. දසදහසක් ලෝක ධාතුවටම අප්‍රමා දෙවියන්ගේ දේවානු භාව ඉක්මවා ගිය ආලෝකයන් විහිදිලා ගිය. හැබැයි මනුස්ස ලෝකයයි දන්නේ නෑ. දැන් බලන්න උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතියම බෝධිමූලේ වැඩ හිටිය. කවුරුත් මනුස්සෙක් ආවද හම්බෙන්නේ නෑ. කවුරුත් දන්නේ. උන්වහන්සේ පළවෙනි සතියම විමුක්ති සුව විඳමින් බෝධිමූලේ වැඩ ඉඳලා ඒ සතිය අවසානයේ උන්වහන්සේ දැක්කා දෙවියන් අතර බුදු වෙනකොට දෙවිවරු ප්‍රීතිඝෝෂා කර කර සතුටු වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටන ජයගත්තා කියලා. හැබැයි උන්වහන්සේ බුදු වෙලා සතියක් ඒ ඉරියව්වවත් වෙනස් කරන්න නැතුව ඒ ඉරියව්වෙම වජ්‍රාසනය මතම ඉන්නකොට දෙවියන් අතර මතක තියාගන්න දෙවුරු අතර අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඒ දේවතා කොටස් ගොඩ ඉන්නවා. ගොඩාක් පින් බලවත් අය ඉන්නවා. සමහර දෙවුරු ඉන්නවා. ඒ අයට තව කෙනෙක්ගේ හිත දකින්න පුළුවන් අය තියෙනවා, බැරි අය තියෙනවා. ඒ අතර හිත දැකීමේ හැකියාවක් නැති දෙවිවරුන් අතර සමහරුන්ට සැක ඇති වුණා. තාම බුදු වෙලා නැතුව ඇති. බුදු වුණා නම් ඉතින් තාම ඔහොම වැඩ ඉන්නේ නෑනේ, නැගිටිනවනේ උතනින්. ඔය තාම වීරිය වඩනවා. එහෙම සැකයක් ඇති වුණා. ඒ අතර බොහෝ දෙවිවරු කියනවා නෑ ඒකාන්තයෙන් බුදු වෙලාමයි ඔය වැඩ ඉන්නේ. අන්න දෙවියන් අතර යම් සැක සංකා උපදිනවා. අර හිත දකින්න බැරි දේවතාවරු අතර. අන්නේ වෙලේ තමයි දෙව් බමුණගේ සැක දුරු කරන්න පළවෙනි සතිය අවසානයේ අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි යමා මහ පෙළහර පෑව. මිනිස්සුන්ගේ සැකයක් දුරු කරන්න නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔබ අහලා ඇති ඔය යමා මහ පෙළහර පෑම ගැන තියෙනවා. බුදු සිරුරෙක් එකවර ගිනි දැල් විහිදෝනවා, ජල දහරා විහිදෝනවා. ඒ විදිහට යමා මහ පෙළහර පානකොට අහසට පැන නැගලා ඒ පෙළහර දැකලවත් නිකන් මිනිසෙක් හොයාගෙන ඇවිල්ලා හම්බුණා කියලා කොහෙවත් තියනවද? නෑ. ඒ යමා මහ පෙළහර පාදි දෙව් බඹුන්ගේ තමයි සැකේ දුරුනේ. දැන් ඔය පළවෙනි සතිය. දෙවනි සතියේ නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට පූජාවක් කරා. සතියක්. කවුරුත් ආවද හම්බෙන්න මිනිස්සෙක් නෑ. තුන්වෙනි සතියේ ඒ නේත්‍ර පූජාව කරපු තැනත්
බුදු වෙච්ච භූමියත් අතර වජිරාසනයත් අතර රුවන් සක්මනක් මවාගෙන රුවන් සක්මනේ දුන. කවුරුත් මනුස්සේ කාවෙන හම්බෙන්. හතරවෙනි සතියේ සක්‍ර දෙවියන් විසින් මවපු රුවන්ගේ මතට වැඩම කරලා ධර්මය පරම ගහම්බීරම කොටස මෙනෙහි කර. ඒ අභිධර්මය සිහි කරනකොට මෙනෙහි කරගෙන යනකොට විස්තර වෙන්නේ ඒ ධර්මයේ ගහම්බීරම කොටස් සිහි කරනකොට පට්ඨාන ප්‍රකරණය මෙනෙහි කරගෙන යනකොට උන්වහන්සේගේ ලේ දහතුව පවිත්‍රත්වයට පත්වෙමින් අවබෝධ වෙච්ච ධර්මය ගැන මෙනෙහි කරගෙන යනකොට බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනා කිය. එතකොට හතරවෙනි සතියේ තමයි බුදු සිරුරෙන් බුද්ධ රශ්මි දහරා පරිසරය පුරාම විහිදෙන්න පටන්ග. ඒ බුද්ධ රශ්මි දැකලවත් මිනිස්සු ආවද හම්බෙන් ඒ දන්නෙත් නෑ කවුරුත්. ඊළඟට පස්වෙනි සති අජපාල නුගරුකමුල වැඩ ඉන්නකොට උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා මේ ධර්මය නම් පරම ගහම්බීරයි. හැබැයි මේ ලෝකයේ මිනිස්සු කෙලෙස් වලමයි ජීවත්වෙන් කෙලෙස් වලින්මයි සතුට හොයන් පංච කාමයන්මයි හොයායන් මේ වගේ පරම ගහම්බීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගනී විදෝ කියලා උන්වහන්සේ මනුස්සලෝකෙ දිහා බැලු. ඒ සිතුවිල්ල එනකොටම මනුස්සලෝකෙ දැක්කේ නෙලුම් විලක් වගේ කිය. සමහර නෙලුම් මල් තියෙනවා වතුරෙන් උඩට ඇවිල හොඳට පිපි. සමහර මල් තියෙනවා හිරු රැස් වැටෙනකොටම විකසිත වෙන. හොඳට පොහොට්ටුව උඩට ඇවිල්ලතිය. සමහරයව තියෙන ඇතුළෙම කුණේලා යන උඩට මතු වෙන්නේ. ඒ වගේ කෙලෙස් අඩුවයින්න අල්පරජක්ක මහරජක කෙලෙස් වැඩියයින්න. එහෙම ලෝකෙ දිහා බලනකොට සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් තමයි පෙනීදලා ලෝකයාට දහම් දෙසන්න ආරාධනා කර. ඒත් මනුස්සෙක් නෙමේ. බුදුරජාණන් වහන්සේට පස්වෙනි සතිය බ්‍රහ්ම ලෝකවලට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවිය. ආරාධනා කරා නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා කියලා ලෝකයට දහම් දෙසන්න ආරාධනා කරේ පස්වෙනි සති. ඒ ආරාධනය පිළි අරගෙන තමයි ලෝකෙ දිහා බැලුවේ කාටද මම මුලින්ම මේ ධර්මි දේශනා කරන්න. ආලාර කාලාම දින 7කට කලින් මැරිලා. අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. උද්දක රාමකුත්ත කලින් දවසිරෑ මැරිලතිය බලන්න කරුණෝල හැටි. කලින් දවසි මැරලා ඒත් අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. ඊට පස්සේ උන්වහන්සේට මෙනෙහි වුණා දුස්කරක්‍රියා කරනකොට අර උපස්ථාන කරපු පස් දෙෙන. උන්වහන්සේ අතහැරලා ගියත් පෙර සසර පින් ඇති අය ඒ අයට මේ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. මේ අයට මේ ධර්මය දේශනා කරනවා කියලා අධිෂ්ඨානයක් කරගත්තා. ඔන්න ඒ පස්වෙනි සතිය. 6 වෙනි සතිය මුචලින්ද විලාසලදී. එතනදීත් උන්වහන්සේට උපකාර කරේ නාගලෝකෙ නාගේ. ඒක තියෙනවා අංගුත්තර නිකායේ මුචලින්ද සූත්‍රය. ඔබට නිකං මුචලින්ද නාග ධර්මය දැක්කහම නිකන් හිතට බලන්න නිකන් මොන જાතිය ණයද මේ කියලා නිකන්. අර ඇනකොණ්ඩ වගේ හිද කියලා. මෙච්චර ණය ඉන්නවද? එහෙම හිතෙන්න පුළුවන්. ඒ මුචලින්ද සූත්‍රයේ තියෙන්නේ ඒ විලට අධිග්‍රෝහිත නාගලෝකෙ නාගේ. ඒ දින 7 අවසන් වෙලා නාග වේශය අතහැරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නොපෙනී ගියා කියලා තියෙනවා. එහෙනම් මේ නිකන් අපි දකින මේ තිරිසන් ලෝකේ සර්ප ගණයට අයිති නාගයෙක් නෙමෙයි. නාග ලෝකේ නාගේ. එතකොට 7 වෙනි සතියේ රාජායතන කිරිපලුරුක මුල. ඔන්න බලන්න ඒ ගැන දේශනාවේ තියෙන විදිහ දැන් සති 7ක් ගෙවුණා. 7 වෙනි සතියේ මේ රාජායතන කිරිපලුරුක මුල උන්වහන්සේ වැඩ ඉන්නකොට ඊට ටිකක් ළඟ පාරකින් වෙළඳාම යනවා තපස්සු බල්ලුක කියන වෙළඳ සොහොයුරු පිරිසක් එක්ක. ඒ යනකොට ඒ අයගේ පෙර ජීවිතේ අම්මා වෙච්ච කෙනෙක් මිය ගිහිල්ලා උක්ෂ දේවතාවියක් වෙලා ඉන්නේ. ඒ දේවතාවිය ඒ වෙලාවේ දැක්කා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සති 7ක් ගෙවිලා. උන්වහන්සේට දානයක් පූජා කරගන්න මගේ පෙර සංසාරි දරුවෝ වෙච්ච පින් ඇති දෙන්නෙක් ළඟ විලඳ මී පිටු තියෙනවා. ඒ වෙලාවේ අර කරත්තේ එක රෝදයක් පොළොවේ හිර වෙන්න සැලැස්සුවා කියලා. ඒ අය බැහැලා මොකක්ද මේ උනේ කියලා අර කරත්තේ හදාගන්න බලනකොට පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා දරුවනේ ඔබ ළඟ තියෙන විලඳ මී පිඩු ඉක්මනට අරගෙන යන්න කිව්වා මේ ළඟ අන්න අසවල් තැන බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නේ. ඒ අය විලඳ මී පිඩු අරගෙන ගියා බුදුහාඳුර වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්න හැදුවා පිළිගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ
කොහොමද පිළිගන්නේ කියලා හිතනකොට සිතුවිල්ල විතරයි අවශ්‍ය. ඒ මොහොතේ සතරවරන් දෙවියන් 4 දෙනා ඉන්ද්‍ර නීල මාණික්‍ය පාත්‍රන 4ක් අරගෙන අහසින් එනවා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ. දෙවියනි බුදුවරු මැණික් වලින් කරපු පාත්‍රා පිළිගන්නේ නැහැ කිව්වා. ඒ මොහොතේම නොපෙනී ගියා. ශෛලමේ පාත්‍ර 4ක් අරගෙන ආව අහසින්. ඇවිල්ලා මේ පාත්‍ර 4ම ස්වාමීනි මගේ පාත්‍රයෙන් පිළිගන්න මගේ පාත්‍රයෙන් පිළිගන්න කියලා 4 දිශාවෙන් පාත්‍ර 4 දිගු කරනවා. ඒ පාත්‍රා 4ම පිළිගත්. පිළි අරගෙන එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අධිෂ්ඨාන කරලා එක පාත්‍රයක් බවට මේ පාත්‍ර 4ම පත් වුණා කියලා. අන්නේ පාත්‍රයට තමයි විලඳ මීපිඩු මේ දානි පිළිගත්තේ. ඒ වෙලාවේ උන්වහන්සේ දානි වළඳන්න පෙර සක්‍ර දෙවියන් අනෝතත්ත විලෙන් පැන් අරගෙන ඇවිල්ලා මූණකට දෝණී කරගන්න පැන් පූජා කරා කියන. නාගවර්ණ දැහැටි ගෙනහලා පූජා කරා කියන දෙවිවරු. එතකොට බලන්න මනුස්ස ලෝකෙද අන්න එතන තමයි හම්බුනේ තපස්ස බලු කොයිලසොය. ඒ දාන වළඳලා අවසන් වුණාට පස්සේ ඒ අය හිත පහදවාගෙන අනේ ස්වාමීනි අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් දෙන්න කියලා. හිස පිරිමැදලා කේශ ධාතු 8 මිටක් දුන්නා. එතකොට බලන්න දැන් ඔය බුදු වෙච්ච තැනයින් දැන් බලන්න මේ ජීවිතේ දෙවිවරුන්ගේ කොච්චර සම්බන්ධයක් බුද්ධ ශාසනයත් එක්ක තියෙනවද? ඊළඟට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරපු පළවෙනිම දේශනාව ධම්මචක්ක දේශනාව. ධම්සක් පැවතුම් සූත්‍රය. ඔය බණ ඇහුවේ මනුස්ස ලෝකෙන් 5 දෙනයි. කොණ්ණඤ්ඤ වප්පබද්ධිය මහානාමස්සජි. ඔය 5 දෙනාටත් බුදු වුණා කියලා විශ්වාස කරවන්න කොච්චර උත්සාහයක් ගත්තද? බුදුහාමුදුරුවෝ බුදු වුණා කියවට පිළිගත්තේ නැහැ මුලදී. ආශ්මතුන් කියලා කතා කරේ යාළුවෙකුට අමතනවා වගේ. අවසානයේ උන්වහන්සේ අන්තිමට කියලා ඊළඟ පාර තුන්වෙනි පාර කිව්වා මීට පෙර කවදාවත් මං උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවද? අන්න එතකොට කොණ්ණඤ්ඤ කියන කෙනාට මතක් වුණ ඇත්ත නේනම් දුෂ්කර ක්‍රියා කරන කාලේ මොනතරම්නම් ශරීරයට දුක් විඳද සිහිසිරුණ දින ගණන් ඇදගෙන වැටුණා. කවදාවත් බොරුවක් කියලා නැහැ. ඒ නිසා එහෙනම් ඒ කාන්තෙන් බුදු වෙලා වෙන්නේ නැති මේ අපිට අපි හොයාගෙන ආවේ කියලා අන්න ඒත් කොණ්ණඤ්ඤ කියන කෙනාට විතරයි විශ්වාසයක් ඇති වුණේ. අනිත් 4 දෙනා ඒ සැකයි. මනුස්ස ලෝකෙ එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගන්න. ඒ 5 දෙනාට දහම් දෙසන සූදානම් වෙනකොට බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවට දෙවිවරු ප්‍රීති ගෞසා කරනවා. අන්න බුදු කෙනෙක් පහළ වෙලා ඒ දහම්සක ධම්මචක්කේ දේශනා කරන අපිත්‍යම් බණහන් මුළු මහත් අහසම ඒ දේශනාවේ අටුවාවට එනකොට විස්තර වෙනවා. දෙවිවරු මේ අහස් කුස බණහන්න ඉඩ නැතුව ඉන්දිකටු තුඩක් තරම් සියුම් ප්‍රමාණයක ඉතා සියුම් ශරීර මවාගෙන දෙවියන් පිරුණා කියන. එතකොට බලන්න කොච්චර දෙවිවරු අහසේ ඉඳන් බණහන්න නැද්ද කියලා නිකන් හිතන්න. ඒ ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට මනුස්ස ලෝකයෙන් සෝවාන් වුණේ එක්කෙනයි. කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විතරයි එදා. 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක දේශනාවේ අටුවාවේ තියෙනවා. එතකොට බලන්න මනුස්ස ලෝකයෙන් එක්කෙනයි. දෙවියන් අතරින් එදාම ඒ දේශනාව අහලා අහසේ ඉඳන් බණ අහපු දෙවියන්ගේ 18 කෝටියක් මාර්ගඵල ලබනවා. ඒ දෙවිවරු තමයි දේශනාව අවසානයේ එක හඬින් ප්‍රීති ഘോഷා කර අප්පතිවත්යන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේන චිවා ලෝකස්මි. මේ වගේ දේශනාවක් නම් මේ ලෝකෙ වෙන කාටවත් කරන්න බෑ. බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්නේ. ඒ විදිහට ඉහළට අකනිටා බඹලෝ දක්වාම දෙවිවරු ප්‍රීති ഘോഷා කරා කියන. ඒ නිසා ඔය ටික මතක තියාගන්න බණ අහන්න. ඉතින් ඔබට අපේ දේශනාව ගොඩ අහන්න පුළුවන්. නිතර බණ අහන්න පුරුදු වෙන්න. බණ අහන්නේ ධර්මයට ආස කරන්න. දවසකට එක බණක් දෙකක් හරි කොහොම හරි වෙලාවක් හදාගෙන බණ අහන්න. එහෙම බණ අහගෙන යනකොට ඔබට තේරෙයි මේ ධර්මයේ තුල හිත පිහිටන හැටි. ජීවිතේ අඩුපාඩු නිකම්ම හැදෙනවා. කාලයක් බණ අහගෙන යනකොට නිකම්ම ජීවිතයක් ධර්මයේ තුල සකස් වෙනවා. ඒ නිසා ඔබට ධර්මයේ දියුණු කරගන්න හොඳ පරිසරයක් තියෙනවා. දැන් අපි ගොඩාක් රටවල මම රටවල් 27ක 28ක බණ කියලා තියෙනවා. ගොඩක් ඔය මැද පෙරදිග පැත්තේ එහෙම අපි බණට ගියාම ඒ අයට ඉතින් කලාතුරකින් ඔය වෙසක් පොයක් වගේ නිමිත්තෙන් තමයි දවස් 5කට විතර ස්වාමීන් වහන්සේ නමක් වඩාම. ඔය යන්තම් ඔය ඩුබායි වගේ රටවල දැන් ස්වාමීන් වහන්සේලා නිතර වඩිනවා. ඒ ඇරෙන්න අනිත් ගොඩක් රටවල වලට එහෙම අවස්ථාවක් නැහැ. අපි බණට ගියත් අපිත් බයෙන් යන්නේ.
ඒ නිසා ඔබට මේ රටේ ලොකු අවස්ථාවක් තියෙන. ඔබ බොහොම ලස්සන දැන් බලන්න මේ පන්සල් දිහා චෛත්‍ය හදලා බෝධිඝර හදලා බොහොම ලස්සනට බෝධි ප්‍රාකාර බුද්ධ ප්‍රතිමා වහන්සේලා වන්දනාවල් පින්කම් දහම් පාසල් කොච්චර ලස්සන මේ ධර්මශාලාව. ඒ නිසා හොඳට බණ අහන්න පින්කම් කරන්න ඔබට මේ රටේ වාසනාව තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ හැම වෙලේම හිතන්න. මොකක්ද ඒ? වය ධම්මා සංඛාරා. මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. හන්ද දාන භික්ඛවේ ආමන්ත්‍ය මහණෙනි අවසාන වශයෙන් ඔබලා අමතනවා කියලා. වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේ. අප්‍රමාදීව කුසල් වඩන්න කියලා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් හිත දමනය කරගනිමින් ධර්මයේ දියුණු කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා ලැබේවා කියලා ඉතින් ආශිර්වාද කරනවා.